හොඳයි. එහෙනම් දරුවනේ අපි කලින් පරිච්ඡේදයේ කතා කර හිටියේ తాවකාලික ශාක ආරක්ෂිත ව්‍යුහ ගැන. යම් ශාකයක සීමාකාරී පරිසර තත්ත්ව යටතේ ඒ පරිසර තත්ත්ව ඉවත් වෙලා යන තාක්කල් తాවකාලිකව ශාක රැක ගැනීමට ශාක රඳවා ගැනීමට යොදා ගන්න ව්‍යුහවලට අපි කියනවා తాවකාලික ශාක ප්‍රචාරක ව්‍යුහ කියලා. එතකොට මේ සීමාකාරී තත්ත්වය ඉවත් වෙනවත් එක්කම අපි මේ ව්‍යුහයෙන් ශාක ඉවත් කරනවා. මේ යටතේ අපි කලින් කතා කරලා තියෙනවා ළමයි පැල ආවරණ. එහෙම නැත්නම් පේලි ආවරණ. එහෙම නැත්නම් පාත්‍ය ආවරණ. එහෙම නැත්නම් ඒකීය සූර්ය ප්‍රචාරක ව්‍යුහ. එහෙම නැත්නම් සමූහ සූර්ය ප්‍රචාරක ව්‍යුහ පිළිබඳ. අපි දැන් කතා කරන්න යන්නේ ළමයෝ ජල සංරක්ෂක ව්‍යුහ කියන తాවකාලික ශාක ප්‍රචාරක ව්‍යුහය පිළිබඳවයි. දැන් ළමයි මේක හුඟක් වෙලාවට අපි යොදාගන්නේ ඔය අඩු වර්ෂාවක් ලැබෙන ඊටාම ශුෂ්ක ප්‍රදේශවල. උදාහරණ හම්බන්තොට එහෙම නැත්නම් පුත්තලම වැනි ගොඩාක් වර්ෂාව අඩු ප්‍රදේශවල තමයි මේ ව්‍යුහය යොදාගන්නේ. මේ යටතේ අපි කරන දෙයක් තියෙනවා. අපි මෙන්න මේ විදිහට කිසියම් වගා ශේෂ්ත්‍රයක ටිකක් ලොකුවට බැකෝ යන්ත්‍රාදිය දාලා වලක් කපනවා. සමහරු මේ වලේ පතුලට පොලිතින් එකක් දානවා. ඒක අනිවාර්ය නෑ. මේ පොලිතින් එක දාන්නේ ළමයි තෙතමනේ රඳවා ගන්නයි. පොලිතින් එකක් දාන්නත් පුළුවන්. නැත්තම් නිකන් ඉන්නත් පුළුවන්. මෙහෙම පොලිතින් එකක් දාමු කියමුකෝ අපි. රයිට්. මෙන්න මෙහෙම පොලිතින් පටලයක් එලනවා. ඊට පස්සේ මේ පොලිතින් එක මතට අපි දානවා ළමයි හොඳින් තෙත් කරපු ද්‍රව්‍ය. මේ සඳහා අපිට කොහොබත් එහෙම නැත්නම් කම්පෝස්ට් එහෙම නැත්නම් කාබනික ද්‍රව්‍ය ආදිය දාන්න පුළුවන්. මේක හොඳින් තෙත් වෙලා තියෙන්න ඕන. මේ වගේ ද්‍රව්‍ය දානවා. හොඳ තෙතමනයක් තියෙන්න ඕන. ඊළඟට මොකද කරන්නේ? මේකේ අපි ශාක වගා කරනවා. මේක තෙත් කරන්න නැත්නම් අපිට ජලය නැත්නම් අපි සද්දනතුව ඉඳලා මේක හොඳට වර්ෂාවට ලක් වෙන්න ඉඩ දෙනවා. වර්ෂාව ලැබුණාම මොකද වෙන්නේ? මේක හොඳට වතුරෙන් තෙත් කනවා. තෙත් කෑවට පස්සේ අපි මේකට පොඩි වහලයක් ගහනවා. නැත්නම් අනවශ්‍ය විදිහට වාෂ්පීකරණ හානිය වෙනවනේ. පුළුවන් නම් වැහි වතුර වහලට වැටිලා ඒවත් මෙතනට වැටෙන්න සකස් කරනවා. ඊට පස්සේ අපිට මේක තියන්න පුළුවන්. අර වර්ෂා කාලයේ ලැබිච්ච ජලය නැත්නම් වර්ෂා කාලයේ ලැබිච්ච තෙතමනය උපරිම මේ රෝපණ මාධ්‍ය රඳවාගෙන දිගටම පවත්වා ගන්නවා. ඒ මගින් අකණ්ඩව අපට පුළුවන් මේකෙන් තෙතමනය ලබා ගන්න. ඒ වගේම ලැබෙන සීමාකාරී වර්ෂා ජලය ඊටාම කාර්යක්ෂමව නැත්නම් ඊටාම ඵලදායීව භාවිතා කරලා අපට වගා කළ හැකි උපක්‍රමයක් තමයි මේ ජල සංරක්ෂක ශාක ආරක්ෂිත ව්‍යුහය කියලා කියන්නේ. වර්ෂා කාලයකට ලැබෙන ජලය සංරක්ෂණය කරගෙන වියලි කාලයේ භාවිතයට යොදා ගන්න පුළුවන් විදිහටයි සකස් කරලා තියෙන්නේ. වර්ෂා කාලයේදී ලැබෙන ජලය සංරක්ෂණය කරලා වියලි කාලයේදී භාවිතා කරන එක තමයි මේකේ මූලධර්මය වෙලා තියෙන්නේ. මේදී කොම්පෝස්ට් කොහොබත් ගොම වැනි තෙතමනේ උරා ගන්නා ද්‍රව්‍ය තමයි මේ වලට දාලා තදින් වර්ෂාවට අහු වෙන්න සලස්වලා මාධ්‍ය ජලයෙන් සංචිත කරලා තියෙනවා. ඊළඟට පසුව මේකේ පැලහු දළු කෑලි හදලා තියෙනවා. ඊළඟට වාෂ්පීකරණය හා වියලීම වළක්වන්න මේකට වහලක් දාලා තියෙනවා. ජල සංරක්ෂණයට අමතරව මේක තුල පවතින වැඩි උෂ්ණත්වය හා සාපේක්ෂ ආර්ද්‍රතාව ඒක උදව් වෙනවා ශාක කොටස් මුල් අදින්න. මොකද මේ ව්‍යුහය තුල ඔයාට පුළුවන්නේ සුද්ධ පරිසරයක් තියාගන්න. එතකොට මේ පරිසරය තුල ඇති වෙනවා ළමයි වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවක්. අන්න ඒ ලබා දෙන වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාව මේක ඇතුලේ ශාක කොටස් මුල් ඇදීමට ආධාර වෙනවා. එහෙම පොඩි වාසියකුත් මේකේ තියෙනවා. මේ තියෙන්නේ මේ වගේ ව්‍යුහයක් තමයි. මේ තියෙන්නේ රෝපණ මාධ්‍ය, මේ තියෙන්නේ වහලයට ජලය වැටලා ලැබෙන තත්ත්වය. මේක තමයි අපි වැල වගා කරලා තියෙන්නේ.
මේ තියෙන මේ වගේ ජල සංරක්ෂණ ප්‍රචාරණ ව්‍යුහයක් තමයි. ඊළඟට අපි කතා කරනවා ශීත රාමු හා උණුසුම් පාත්ති ගැන. මේකත් එක්තරා ආකාරයක తాවකාලික ශාක ආරක්ෂිත ව්‍යුහයක් වෙනවා. කවුද? කෝල්ඩ් ෆ්‍රේම් සෙවත් ශීත රාමු, හොට් බෙඩ් සෙවත් උණුසුම් පාත්ති. අපි ගත්තොත් ශීත රාමු මේවා යොදාගන්නේ මොකටද? කුඩා පැල සීතලෙන් ආරක්ෂා කරගන්නයි. කුඩා පැල තියෙන වෙලාවට අපිට පුළුවන් ඒවා අධික ශීතලෙන් ආරක්ෂා කරගන්න නිකන් බෙඩ් ෂීට් එකක් පෙරෙව වගේ මේ කෝල්ඩ් ෆ්‍රේම් සෙවත් ශීත රාමු භාවිතා කරන්න. එතකොට මේක හදලා තියෙන්නේ කොහොමද ළමයි? කිසියම් රාමුවක් අරගෙන ඒකට පොලිතීන් පටි හයි කරලා තියෙනවා. ඊළඟට දැන් මේ වාගේ වැඩක් අපිට කරන්න පුළුවන්. මේ විදිහට කිසියම් හැඩයකට අපි මෙහෙම පොලිතීන් රාමුවක් හදා ගන්නවා මේ විදිහට. ඔබට ඕනම් මෙහෙම හදන්නත් පුළුවන්. මේ වගේ හැම පැත්තටම පොලිතීන් ගහලා තියෙනවා මේකේ. ඕනම් හැන්ඩල් එකකුත් දාගන්න පුළුවන් ඔයාලට. අනිත් පැත්තත් මෙහෙම තියෙනවා. ඉතින් පොලිතීන් ළමයි. ඔන්න ඔය වගේ එකක්. අපි කරන්නේ දැන් රාත්‍රී කාලයේදී වගාව අධික ශීතලයට ලක් වුණොත් සමහර වෙලාවට ඒ වගාව හානි වෙන්නත් පුළුවන් සමහර අවස්ථාවලදී. අන්න ඒක වළක්වන්න මොකද අපි කරන්නේ? ශේෂ්ත්‍රයේ පැල වගා කරලා තියෙනවා. රාත්‍රී කාලයේ අධික ශීතලෙන් ආරක්ෂා වෙන්න අර බත් මේසෙට කෑම ඇරලා ඔය හුණු නැත්තම් පූසු කණ එක වළක්වන්න වහනවා වගේ මේකෙන් ඉඳලා ඒක වහනවා. වහපුවාම එක පැත්තකින් මොකද වෙන්නේ? රාත්‍රී කාලේ නම් ශාක අධික ශීතලට ලක් වෙන එකකින් වැළැක්වෙනවා. අනික් අතට දිවා කාලේ නම් අර පොලිතීන් පටල මගින් කිසියම් ආකාරයකට වැඩි උෂ්ණත්වයක් ඇති කරනවා. මේ හරිතාගාර ආචරණයකට සමාන්තර තත්වයක් ඇති කරලා. ඒකටයි මේක යොදාගන්නේ. ඊළඟට තියෙනවා උණුසුම් පාත්ති. මේ උණුසුම් පාත්ති වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි hot beds කියලා. මේ උණුසුම් පාත්ති හැබැයි මෙහෙමයි එච්චරම මේ දේශීය තත්ත්වයට අපට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේවා අපට භාවිතා කරන්න පුළුවන්. බීජ ප්‍රරෝහණය හොඳින් සිදුවීමට පසේ මදක් වැඩි උෂ්ණත්වයක් ඇතිවන ආකාරයෙන් සකස් කරපු ව්‍යුහ වර්ගයක් තමයි උණුසුම් පාත්ති කියන්නේ. බීජ ප්‍රරෝහණය වඩා හොඳින් සිද්ධ වෙන්නයි මේ ව්‍යුහ යොදාගෙන තියෙන්නේ. මෙහිදී තවාන් පාත්ති සකස් කරලා ඒකේ පතුලට අශ්ව ගොම අමු තත්වයටතේ දානවා. ඒ වායේ සිදුවන ශුද්‍රජීවී වියෝජනයේ මගින් පාත්තියේ උෂ්ණත්වය හුඟක් වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි පාත්ති හදලා ඒක පතුලට හීට් කොයිල්ස් නැත්නම් තාපන දඟර හෝ හුමාල නල දානවා. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයා සමහරට නම් අපිරිය හිතෙයි, සමහරට මේක ගානක් නැහැ. හොඳ අමු ගොම ගොඩක් ගහලා ඒකට අත දාලා බලන්න. මොකද වෙන්නේ? අතට අධික රස්නයක් ඇති වෙනවා. සමහර ගොම අල්ලන්න කැමති නැහැ. කෘෂිකර්මය කරද්දී ගොම අල්ලන්න වෙනවා. අපි ගොම ගොඩක් අතට අත දැම්මොත් එimhe අතට තද රස්නයක් දැනෙනවා. ඒකට හේතුව මොකක්ද? අමු ගොම වල මේ ගොම කියන කාබනික ද්‍රව්‍ය මත ශුද්ධ ජීවීන් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වුණාම මොකද වෙන්නේ? තාපය මුදා හරිනවා. අන්න ඒ මගින් අපට පුළුවන් වෙනවා වැඩි උෂ්ණත්වයක් ලබා ගන්න. ඒ ඇත්තටම මේවා හුඟක් දුරට වැදගත් වෙන්නේ මේ ලංකාව වගේ රටවල් වලට නෙමෙයි. ඉතා අඩු පාංශු උෂ්ණත්වයක් තියෙන යුරෝපීය රටවල් වලට තමයි. අපි කරන්නේ මේ වාගේ දෙයක් ළමයි. මේ උණුසුම් පාත්ති යටතේ මේ විදිහට හදා ගන්නවා ඉස්සෙල්ලම පාත්තියක්. මේ විදිහට පාත්තියක් සකස් කරලා ළමයි මේකේ අඩියට දානවා අපි අමු ගොම. මුළු පාත්තියම දාන්නේ අඩියට දාන්නේ. ඒක උඩින් දානවා රෝපණ මාධ්‍ය නැත්නම් තවාන් මාධ්‍ය දානවා. ඊළඟට මේ තවාන් මාධ්‍ය සහිත කොටසේ
අපි ප්‍රරෝහණය වීමට අවශ්‍ය වැඩි උෂ්ණත්වයක් බලාපොරොත්තු වන බීජ දානවා මෙහෙම. මෙන්න බීජ තැන්පත් කරලා තියෙනවා. මේ බීජ අමුගොම එක ගැටෙන්නේ නැහැ මෙතන. මෙන්න මෙහෙම බීජ තැන්පත් කරනවා. දැන් මොකද ළමයි වෙන්නේ? මේ අමුගොම වියෝජනය වෙනකොට තාපය මුදා හරිනවා. ඒ තාපය මේ බීජවලට ලැබෙනවා. ඒ ලැබෙන තාපය නිසා උෂ්ණත්වය වැඩි වෙලා මොකද වෙන්නේ? බීජ ප්‍රරෝහණය වෙනවා. මෙන්න මේකට අපි කියනවා ළමයි hot beds එවත් උණුසුම් පාත්ති කියලා. එතකොට ඒ වෙනුවට අපිට තව දෙයක් කරන්න පුළුවන්. මේ විදිහට තවාන් පාත්තිය හදනවා. මේ විදිහටම තවාන් පාත්තිය සකස් කරනවා. සකස් කරලා ඒකේ අඩියට දානවා ළමයෝ මේ වගේ හීට් කොයිල් එකක්. ඊළඟට මේක අර වගේ රූපණ මාධ්‍යයෙන් වහලා මේකට ධාරාවක් ලබා දෙනවා. ඒ ලබා දෙන අතරම මෙතන දානවා ප්‍රරෝහණය වීමට බලාපොරොත්තු වන බීජ. ඒ බීජ මෙහෙම තැන්පත් කරලා තියෙනවා. ඊළඟට මේක ඔස්සේ ධාරාවක් ගියාම අර අයන් එකේ වගේ මොකද වෙන්නේ? මේක හොඳටම රත් වෙනවා. රත් වෙලා තාපේ මුදා හරිනවා. ඒ මුදා හරින තාපේ මගින් බීජ ප්‍රරෝහණය වෙනවා. මෙන්න මේකට අපි කියනවා හීට් කොයිල්ස් එවත් තාපන දඟර කියලා. මේ වගේ තව ඇටවුමක් තියෙනවා. ඒකට අපි කියනවා ස්ටීම් ටියුබ්ස් දාලා එහෙම නැත්නම් හුමාල නල දාලා කියලා. මේ විදිහටම අපි තවාන් පාත්තිය සකස් කරනවා. ඒකේ දානවා අපි දික්කතට හුමාලයේ ගෙනන නල පද්ධතියක්. හුමාලය කියන්නේ උණුසුම් තත්ත්වයට යටතේ පවතින ජල වාෂ්ප. මේවා ගෙන යන්න පුළුවන් නල පද්ධතියක් මෙහෙම දානවා. ඔය වගේ නල පද්ධතියක් තියෙනවා. මේවා දිගේ හුමාලයේ තමයි යන්නේ. සෝරි. මෙහෙම දානවා. දාලා මේක උඩුත් අර වගේම රෝපණ මාධ්‍ය දාලා බීජ තැන්පත් කරනවා. මෙහෙම බීජ තැන්පත් කරලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ නල දිගේ හුමාලයේ ගමන් කරද්දී ඒකෙන් තාපය මුදා හරිනවා. ඒ මුදා හරින තාපය මගින් මේ බීජ ප්‍රරෝහණය වෙනවා. මේ තැන්පත් කරලා තියෙන ළමයි හුමාල නල බව දැනගන්න. ස්ටීම් ටියුබ්ස් එවත් මේ තැන්පත් කරලා තියෙන්නේ හුමාල නල. මේ කතා කරලා තියෙන්නේ hot beds එවත් උණුසුම් පාත්ති පිළිබඳවයි. මම මේ අර රූපෙම තමයි යෝජනා කරලා තියෙන්නේ. ශීතරාමුවක පොලිතින් එකකින් වහන හැටි. මේ තියෙන්නේ අශ්ව හෝ ගව ගොමේදුව ආකාරය. මේ තියෙන්නේ හුමාල නලේදුව ආකාරය. ඒ වගේ තාපන දඟරත් අපිට භාවිතා කරන්න පුළුවන්. තවත් මේ වගේම తాවකාලික ශාක ප්‍රචාරක ව්‍යුහ වර්ගයක් තමයි ළමයි ඇලි වැටි ආකාරයේ తాවකාලික ශාක ප්‍රචාරක ව්‍යුහ. අපිට මේ වගේ ව්‍යුහයකුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අපි කියනවා ඇලි වැටි ආකාරයේ తాවකාලික ශාක ප්‍රචාරක ව්‍යුහ කියලා. මෙතෙන්දී අපි කරන්නේ සමතලා වගා ශේෂ්ත්‍රය තරංගාකාර ඇලි හා වැටි බවට පත් කරනවා. මෙහෙම තියෙනවා නම් ළමයි සමතලා වගා ශේෂ්ත්‍රය. මෙහෙම තියෙන සමතලා වගා ශේෂ්ත්‍රය අපි පත් කරනවා තරංග. මෙන්න මේ ආකාරයේ ඇලි හා වැටි බවට ඔන්නෝ පත් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ තියෙන ඇලිවල අපි ශාක වගා කරනවා. මෙහෙම ඇලිවල ශාක වගා කරනවා. ඊළඟට මේක උඩින් වහනවා ළමයි පොලිතීන් පටලයකින්. විනිවිද පෙනෙන පොලිතීන් පටලයකින් මේක වහනවා. වහලා හුළඟ යන එක වළක්වන්න ඔබට බර යොදන්න පුළුවන්. මේ විදිහට.
මේකට හොඳට වතුර හිම දාලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මේ ව්‍යුහය ඇතුලේ අධික උෂ්ණත්වයක් ඇති වෙනවා. ඒ ඇතිවන අධික උෂ්ණත්වය එක්ක මේ තියෙන බීජවලට හෝ බීජ පැලවල දැන් බීජවලට නම් ප්‍රරෝහණයට බීජ පැලවලට නම් වර්ධනයට ආධාර වෙනවා. හැබැයි අපි වග බලා ගන්න ඕන කිසිම හේතුවක් හින්දාවත් මේ මේ පැල පොලිතීන් පටලේ සමග ගැටෙන්න හොඳ නැහැ. මොකද පොලිතීන් එක රත් වෙලා තියෙන්නේ පැල ස්පර්ශ වුණොත් පැල පිලිස්සී යනවා. කිසිම හේතුවක් හින්දා මේ පැල පොලිතීන් පටලේ සමග ගැටෙන්න හොඳ නැහැ. මෙන්න මේකට අපි කියනවා ඇලිහා වැටි ආකාරයේ ශාක ප්‍රචාරක ව්‍යුහ කියලා. යටතේ කියනවා සමතලා වගා ශේෂ්ත්‍රය තරංගාකාර ආකාරයේ ඇලිහා වැටි බවට පත් කරයි. ඉන්පසු ඇලි වැටිවල බීජ හෝ පැල හිටවලා හොඳින් ජල සම්පාදනය කරලා පොලිතින් ආවරණය වලින් වහලා ගඩොල් කැට තියෙනවා. මේ තියෙන ගඩොල් කැට මොකටද? මේක සුළඟේ යන්නේක වළක්වන්න. මෙම පද්ධතිය තුළ මම පස්සේ කියලා දෙන්නම් හරිතාගාර ආචරණයට සමාන්තර ක්‍රියාවක් සිදුවෙමින් ශාක මුල් ලැබීම හෝ බීජ ප්‍රරෝහණය උත්තේජනය වෙනවා. මේකට අපි කියනවා ඇලිහා වැටි ආකාරයේ తాවකාලික ශාක ප්‍රචාරක ව්‍යුහ කියලා. මේ තියෙන්නේ මේ වගේ ව්‍යුහයක් තමයි හරිගස්සලා තියෙන්නේ. ඊළඟට අපිට හම්බ වෙනවා මීදුම ඇති කරන ව්‍යුහ. අපට පුළුවන් සංවෘත පරිසරයක් ඇති කරලා මොකක් හරි ක්‍රමයකින් යම් ස්ථානයක සංවෘත පරිසරයක් ඇති කරනවා. ඊළඟට මේකේ ශාක වගා කරනවා. ඊළඟට මේකට දානවා පොඩි වතුර ලයින් කිහිපයක්. දාලා මේ වතුර ලයින් වල තියෙනවා ළමයි ප්‍රමාණයෙන් ඉතා කුඩා නොසල. මේ වතුර ලයින් වල හමුවන මේ ප්‍රමාණයෙන් ඉතා කුඩා නොසල වලට අපි කියනවා මයික්‍රෝ නොසල්ස් කියලා. ඒව දිගේ ප්‍රෙෂර් කරලා වතුර යවද්දි ගාලා මොකද වෙන්නේ? ජල විසුරුමක් ඇති වෙනවා. මේ ඇතිවන ස්ප්‍රේ එක මේක ඇතුලේ හැම තැනම නිකන් මීදුමක් වාගේ විසිරී ගිහිල්ලා මේක නිකන් මීදුම බාපු තැනක් වාගේ අධික සාපේක්ෂාර්ථාවක් සහිතව තියෙනවා. බොහෝ වෙලාවට අපිට පුළුවන් මේකේ සාපේක්ෂ ආර්ද්‍රතාව මේක ඇතුලේ සාපේක්ෂ ආර්ද්‍රතාව 100%ක මට්ටමට ගේන්න. එතකොට මේක අපිට ශාක කොටස් මුල් ලැබවීමට යොදා ගන්නත් පුළුවන් විවිධ පර්යේෂණ කටයුතු වලට. කොහොමද මේ තෙතමනේ කොහොමද මේ සාපේක්ෂ ආර්ද්‍රතාව ශාකවල වර්ධනයට බලපාන්නේ කියලා විවිධ පර්යේෂණ කටයුතු වලටත් අපිට මේ මීදුම ඇති කරන ව්‍යුහ යොදා ගන්න පුළුවන් වෙනවා. අපි මෙතෙක් කතා කළේ ළමයෝ తాවකාලික ශාක ප්‍රචාරක ව්‍යුහ. බලන්න අපි මේ යටතේ කතා කරලා තියෙනවා මෙන්න මෙබඳු ව්‍යුහ ගැන. තනි පැල ආවරණය, පේලි ආවරණය, පාත්‍ය ආවරණය, ඒකීය සූර්ය ප්‍රචාරක ව්‍යුහ, සමූහ සූර්ය ප්‍රචාරක ව්‍යුහ, ඒ වගේම අර වලක් කපලා ඒකේ පොලිතින් දාලා කලේ ජල සංරක්ෂක ව්‍යුහ, ඊළඟට වගාව ශීතලෙන් ආරක්ෂා කරන්න යොදාගත් ශීතරාම, බීජ ප්‍රරෝහණය සහ ශාකවල මූල වර්ධනයට යෝග්‍ය පරිදි වැඩි උෂ්ණත්වයක් ඇති කරමින් සකස් කළා හොට් බෙඩ්ස් එවත් උණුසුම් පාත්ති. ඒ වගේම සමතලා වගා ශේෂ්ත්‍රය තරංගාකාර ඇලිහා වැටි බවට පත් කරලා ඇලිවල බීජ හෝ ශාක වගා කරලා වැඩි උෂ්ණත්වයක් ලබා දීමට යොදාගත්තා ඇලිහා වැටි ආකාරයේ తాවකාලික ශාක ප්‍රචාරක ව්‍යුහ.
ඒ වගේම වගාවට මීදුම ඇති කරන්න යොදාගත්තා මිස්ටර් සෙවත් මීදුම ඇති කරන ව්‍යුහ. අපි එහෙනම් මෙන්න මේ ව්‍යුහ පිළිබඳව දැන් කතා කරලා ඉවරයි. මේ අපි කතා කළේ తాවකාලික ශාක ප්‍රචාරක ව්‍යුහ ගැන. අපි කිව්වා නැත්තම් මේවට තව නමක් තමයි తాවකාලික ශාක ආරක්ෂිත ව්‍යුහ. එතකොට දෙවන ආකාරයේ ව්‍යුහ වර්ගයක් අපිට හමු වුණා. මේවට අපි කිව්වා අර්ධ ස්ථිර ශාක ආරක්ෂිත ව්‍යුහ කියලා. දැන් අපේ යෝජනාව මේ අර්ධ ස්ථිර ශාක ආරක්ෂිත ව්‍යුහ ගැන කතා කරන්නයි. මේවට කියනවා අර්ධ ස්ථිර ශාක ප්‍රචාරක ව්‍යුහ කියලා. ඒ වගේම අපිට කියත හැකි මේවට අර්ධ ස්ථිර ශාක ආරක්ෂිත ව්‍යුහ කියලා. ශාක ප්‍රචාරණය කරවීමෙන් පසු යම් කාලයක් සඳහා පමණක් ශාක පවත්වා ගන්නයි මේ ව්‍යුහ යොදා ගන්න. දැන් අර తాවකාලික ශාක ආරක්ෂිත ව්‍යුහ ලක්ෂණය තමයි ශාක ප්‍රචාරණය කරන්න හෝ සීමාකාරී පරිසර තත්ත්ව යටතේ විතරයි. ඒ තත්ත්වය පහ වෙලා ගිය හැටි හරි ශාක ප්‍රචාරණය කරගත්ත හැටි හරි මේ ව්‍යුහයෙන් අපි ශාකය අයින් කරනවා. ඒ වගේ මේ අර්ධ ස්ථිර ව්‍යුහ වල ලක්ෂණයක් තියෙනවා. මේවා තුළ ශාක ප්‍රචාරණය කරගන්න එක ඇත්තයි. හැබැයි ශාක ප්‍රචාරණය කරගත්තට පස්සෙත් යම් කාලයක් සඳහා මේ ව්‍යුහය තුළ ශාකයේ හෝ ශාක කොටස පවත්වා ගන්නවා. එහෙම පවත්වාගෙන තමයි මේකෙන් එළියට දාන්නේ. ඒ නිසා සාපේක්ෂව වැඩි කාලයක් මේක ඇතුලේ ශාකයේ පවත්වා ගන්න නිසා මේකේ ශක්තිමත් බවයි කල් පැවැත්මයි ගොඩාක් අඩු නැහැ, මධ්‍යස්ථයි. මේක ශක්තිමත් බව හා කල් පැවැත්ම මධ්‍යස්ථ වෙනවා. ගොඩාක් අඩු නෑ ළමයි. මේ අර්ථය අපිට හමු වෙනවා ප්‍රධාන ව්‍යුහ වර්ග දෙකක්. මේකෙන් එකකට අපි කියනවා පොලිතීන් නිවාස හේවත් පොලි ටනල්ස් කියලා. අනිකට කියනවා ලැත් නිවාස හේවත් ලැත් හවුසස් කියලා. අපි ඉස්සෙල්ලම බැලුවොත් මේ අර්ථයේ හමු වන පොලිතීන් නිවාස හේවත් පොලි ටනල්ස් කියන්නේ කවුද කියලා. මේවට අපි කියනවා පොලිතීන් නිවාස එහෙම නැත්නම් පොලි ටනල්ස් කියලා කියනවා. පොලි ටනල්ස් දැනගන්න මේ පොලිතීන් නිවාස කියලා කියන්නේ ළමයි මෑත කාලේ ඉඳලා සෑහෙන කාලෙක ඉඳලා අපේ රටේ වඩාත්ම ප්‍රචාරණය නැත්නම් වඩාත්ම ජනප්‍රිය වෙලා තියෙන ශාක ප්‍රචාරක ව්‍යුහයයි. මේක තමයි වැඩිපුරම අපේ රටේ භාවිතා වෙන්නේ. මේකට පුළුල් ව්‍යාප්තියක් තියෙනවා. අපි ඉදිරියේදී කතා කරන ශාක වගා කරන සියලුම අභ්‍යන්තර පරිසර සාධක පාලනය කළ හැකි ව්‍යුහ හේවත් හරිතාගාරවලට වඩා මේක ලාභදායක වෙනවා. ඒ වගේම අපේ රටේ වඩාත් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම දිවයින පුරා නැත්තම් අපේ රටේ බහුලවම භාවිතා වන ව්‍යුහය මේක වෙනවා. අප රට තුල බහුලවම භාවිතා වන ව්‍යුහය මේකයි. කොහොමද මේ පොලිතීන් නිවාසයක් හෙවත් පොලි ටනල් එකක් හදලා තියෙන්නේ? දැනගන්න මේ අනුව පොලිතීන් නිවාසයක් යනු මේ යකඩ හෝ ගල්වනයිස් බට අරගෙන ඒවා නවලා හදලා තියෙනවා අර්ධ කවාකාර සැකිල්ල. මේ අර්ධ කවාකාර සැකිල්ලට පාරජම්බුල කියන කෙටි තරංග ඇතුල් නොවන විදියට පොලිතීන් වලින් ආවරණය කරලා හදලා තියෙනවා සැකිල්ල. මේක බහුලව භාවිතා වෙන්නේ අර්ධ ඕවලාකාර වහලයක් සහිත මාදිලි වේ.
මෙන්න මේ වාගේ අර්ධ ඕලාකාර වහලයක් හිටින්න තමයි මේ මාදිලිය හදලා තියෙන්නේ. මේකේ ලක්ෂණයක් තමයි මේ වගේ සැකිල්ලක් තියෙනවා ළමයි. මේ සැකිල්ල වටා පොලිතීන් ඉලන තමයි ආවරණය කරලා තියෙන්නේ. මේ තියෙන ස්ට්‍රක්චර් එකේවත් සැකිල්ල. මේකටත් පාවිච්චි කරන්නේ අපි ගේජ් 150 පොලිතීන් එක. එතකොට බහුලව භාවිතා වෙන්නේ අර්ධ ඕලාකාර වහලයක් සහිත මාදිලි වෙනවා. මේක විශේෂයෙන්ම අතරමැදි හා පහතරට ප්‍රදේශවල ඉදි කරපුවාම හරිතාගාර ආචරණයට සමාන්තර ක්‍රියාවක් වෙලා මේක ඇතුලේ ලොකු උෂ්ණත්වයක් ඇති වෙනවා. ඒ නිසා මේ අහිතකර උෂ්ණත්වයේ වළක්වන්න අපිට යම් යම් උපක්‍රම යොදන්න සිද්ධ වෙනවා මේ පොලිටනල්ස් හදපුවාම. කොහොමද අපි මේක රත් වෙන එක වළක්වන්නේ? අනවශ්‍ය විදිහට මේක ඇතුලේ රත් වෙන්න බලනවා. ඒක වළක්වන්න කළ හැකි එක ක්‍රියාවක් තමයි ළමයි මෙතන කියනවා වහලේ කොටස් දෙකක් වන ආකාරයෙන් හදන්න කියලා. ඔකට සමහරව කියනවා වහලේ කොටස් දෙකකට ගහන්න කියලා. ඒ කියන්නේ දැන් මේ පොලිටනල් එක ඔයගොල්ලෝ දැක්ක අර්ධ කවාකාර ව්‍යුහයක් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේක මෙන්න මේ විදිහට කෑලි දෙකකට හරි ගස්සනවා. හරි ගස්සලා මේකට උඩින් තව වහල කෑල්ලක් මෙහෙම ගහනවා. ගහපුවාම මොකද වෙන්නේ? මේක ඇතුලේ යම් හේතුවක් නිසා උෂ්ණත්වයේ ඉහළ ගියොත් දරා ගන්න බැරි මට්ටමට මේක ඇතුලේ තියෙන වාතය රත් වෙනවා. රත් වූ වාතය මගින් ඇති කරනවා ළමයි සංවහන ධාරා. දැන් මොකද වෙන්නේ? මේ සංවහන ධාරා මෙහෙම ඇවිල්ලා මෙතනින් පිට වෙලා යනවා. මෙන්න මේ නිසා දරන්න බැරි තරම් මේක රත් වුණොත් තමයි මේකේ වහලේ කොටස් දෙකකින් හරි ගස්සලා තියෙන්නේ. එතකොට ඒ හරහා රත් වූ සංවහන ධාරාවලට පිටතට යාමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් අපිට ඉතින් සල්ලි තියෙනවා නම් ටිකක් කරන්න පුළුවන් ෆෑන් හයි කරනවා. මේක ඇතුලේ අපි සාමාන්‍ය නිකන් ඔය පොඩි ෆෑන්ස් නෙමෙයි විශාල ෆෑන්ස් හයි කරනවා. මේවා ලොකු විස්කම්බයක් තියෙන ෆෑන්ස් මේවා ඇතුලේ හූ ගාලා වාතය එනවා. එහෙම නැත්නම් තවත් වැඩි ප්‍රාග්ධනයක් වැයවන ක්‍රියාවක් තමයි මේවා ඇතුලේ වායු සමීකරණය කරනවා. AC හයි කරනවා. එතකොට ඇතුලේ ගොඩක් සීතල තත්ත්වයක් පවත්වාගෙන යනවා. අනවශ්‍ය පරිදි රත් වෙන එක වළක්වන්න පුළුවන්. ඒ වගේම මේවා ඇතුලේ කළ හැකි තව දෙයක් තමයි දැන් ළමයි මේකේ තියෙන්නේ පැති බිත්ති. මේ ගැන මම සවිස්තර රූපයක් හැන්දුවොත් මේ වගේ මේකේ තියෙන ළමයි මෙන්න මේ විදිහට ආරුක්කු හැඩයට සකස් කරපු සැකිල්ලක් මේ විදිහට මේක සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ දැන් මේක උඩට වහලක් ගහලා තියෙනවා මෙහෙම ඒත් රත් වෙනවා කියලා හිතන්නකො මේක දරා ගන්න බැරි තරම් අධික උෂ්ණත්වයක් මේක ඇතුලේ ප්‍රතිඵල වෙනවා මේක ඊටාම හානිකරයි මේක ශාක වගා කරන්න තියාම ඉන්නවත් බෑ දාඩිය දානවා මේක ඇතුලට ගියාම අපිට කළ හැකි දෙයක් තියෙනවා මෙන්න මේ පැතිබිත්ති තියෙනවානේ දැනට මේ පැතිබිත්ති වල තියෙන පොලිතීන් මේ පොලිතීන් හරහා තාපයට එහා මෙහා යන්න බෑනේ අපි ඒ නිසා කරන්නේ මේ පැතිබිත්ති වල තියෙන පොලිතීන් වලින් කොටසක් ඉවත් කරනවා ඉවත් කරලා තමයි ඒ වෙනුවට අපි කරන වැඩි මේකට පොඩි දැලක් ගහනවා මේ තියෙන්නේ පතුල කියලා හිතන්න මෙහෙම ටිකක් තැන් එනකන් පොලිතීන් එක එනවා ටිකක් තැන් එනකන් පොලිතීන් එක එනවා ඒකලා මෙහෙම දැලක් ගහනවා මෙහෙම දැලක් ගහනවා
තෙමෙන එක වළක්වන්න වහලක් ගහනවා. දැන් මොකද වෙන්නේ? මේක ඇතුළේ රත් වුනහම හටගන්න සංවහන ධාරාවලට කිසිම බාධාවකින් තොරව මේ දැල ඔස්සේ ඉවත් වෙන්න පුළුවන්. මේ මගින් අනවශ්‍ය පරිදි ඇතුළත රත් වෙන්නේ නැහැ. හැබැයි දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේ දැල හරහා මේ වගාව තුළට මේක ඇතුළේ තියෙන භෝග ශාකනේ. මේ වගාව තුළට කෘමි පලිබෝධ හානි එන්න බැරිද? එන්න බෑ. ඒකට හේතුව මේ දැල කියන්නේ නිකං දැලක් නෙවෙයි. මේකට අපි කියන්නේ කෘමි ප්‍රතිරෝධී දැල් කියලා. මේ දැල් වලට අපි කියන්නේ කෘමි ප්‍රතිරෝධී දැල් කියලායි. මේවට තව නමක් තියෙනවා ඉන්සෙක්ට් නෙට්ස් කියලා කියනවා. ළමයි මේ කෘමි ප්‍රතිරෝධී දැල් වල තියෙන ලක්ෂණය තමයි මේ දැලක තියෙන සිදුර කෘමියෙකුගේ දේහ ප්‍රමාණයට වඩා කුඩයි. ඒ නිසා මේ දැල හරහා කෘමීන්ට යන්න බෑ. සමහරු මේ දැල් වලට කියනවා වෛරස් ප්‍රතිරෝධී දැල් කියලා. දැන් ඕගොල්ලෝ කියයි වෛරස් සෛලයක් පියවිය හැට පේන්නෙත් නැහැ. ඒ තරම් කුඩා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලන්න ඕන. ඒ තරම් කුඩා වෛරස් එකකටවත් ඇතුළට යන්න බැරි වෙන්නේ මේකට මේ නෙට් එකේ තියෙන සිදුරු වෛරස් වලටත් වඩා කුඩාද කියලා තර්කයක් ගොඩනගයි. එහෙම එකක් නෙවෙයි ළමයි මෙතන කියන්නේ. අපි දැනගන්න ඕන දෙයක් තමයි බහුලව වෛරස් රෝග පැතිරෙන්නේ. වෛරස් රෝග ව්‍යාප්ත වෙන්නේ වෛරස් වාහකයින් හරහා. දැනගන්න බහුලව වෛරස් රෝග එක තැනක ඉඳලා තව තැනක් දක්වා ගෙනියන්නේ වෛරස් වාහක හෙවත් කෘමීන් මගින්. එතකොට මෙතන මේ කෘමි ප්‍රතිරෝධී කියලා කියන්නේ නැත්තම් කෘමීන්ට ඔරොත්තු දෙන දැල් කියලා කියන්නේ මේ දැල් හරහා කෘමීන්ට ඇතුල් වෙන්න බෑ. ඒකට හේතුව මේ දැලක තියෙන සිදුරේ විෂ්කම්භයට වඩා කෘමියෙකුගේ දේහය විශාලයි. එතකොට මේ කෘමීන් මගින් තමයි සමහර වෛරස් රෝග ට්‍රාන්ස්මිට් කරන්නේ නැත්නම් සම්ප්‍රේෂණය කරන්නේ තැනකින් තැනකට ගෙනියන්නේ. නමුත් මේ දැල්වල තියෙන කොටු ප්‍රමාණය කෘමියාගේ දේහයට වඩා ප්‍රමාණයෙන් කුඩා නම් මේ කෘමියාට දැල හරහා එන්න බෑ. කෘමියාට දැල හරහා එන්න බැයි නම් එක පැත්තකින් එක දෙයක් වෙනවා මොකක්ද? මේ කෘමියා ඇතුළට ඇවිල්ලා වෛරස් රෝග පතුරවන එක වැළක් වෙනවා. ඒ වගේම කෘමියා ඇතුළට ඇවිල්ලා නිකන් ඉන්නේ නැහනේ. භෝගේ මත යැපෙන එක වළක්වන්න පුළුවන්. එහෙනම් අන්න ඒක තමයි මේ දැල් වලට අපි කෘමි ප්‍රතිරෝධී දැල් කියන්නේ. නැතුව මේකේ මේ සිදුර හරහා කෘමියෙකුට මේ වෛරස් එකකට යන්න බැරි කමක් නැහැ. අපි කතා කරමින් ඉන්නේ ළමයි මේ ලොකු ප්‍රායෝගික ගැටලුවක් තියෙන මේ වගේ ප්‍රශ්න අපෙන් අහන්නත් පුළුවන්. විශේෂයෙන්ම පහත රට හා මැද රට කලාපවල පොලිතීන් නිවාස භාවිතා කිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටලුවක් වෙන්නේ ඒවා තුළ අධික උෂ්ණත්වයක් ප්‍රතිඵල වීමයි. මෙම අධික උෂ්ණත්ව තත්වයෙන් වැළකීමට මොනවද යෙදිය හැකි උපක්‍රම කියලා අපෙන් අහන්න පුළුවන්. අපි දැන් ඒ යටතේ කිව්වා වහලේ කඩලා ගහන්න ඒවත් කොටස් දෙකකින් ගහන්න. සල්ලි తీරන නම් ෆෑන් දාන්න. සල්ලි తీරන නම් වායු සමීකරණය කරන්න. පැතිබිත්ති හරහා තාපයට ඇතුළට එන්න බැයි නම් පැතිබිත්ති වල කොටසක් අයින් කරලා ඒකට කෘමී දැල් දාන්න. අපි දාන්නේ කෘමී දැල්. මේ කෘමී දැල් කියන જાතියේ විශේෂ ලක්ෂණයක් තමයි මේ කෘමී දැල් හරහා කෘමීන්ට එහා මෙහා යන්න බෑ. ඒ නිසා කෘමීන්ගේ ආසාදන වැළැක් වෙනවා. අනික් අතට මේ දැල් හරහා තාපයට බැහැර වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඇතුළත අනවශ්‍ය පරිදි වැඩි උෂ්ණත්වයක් ඇති වෙන එක වැළැක් වෙනවා. අනේ ඒ ගැන තමයි අපි මේ කතා කළේ කෘමී දැල් යොදනවා කියලා. ඊළඟට කළ හැකි තව උපක්‍රමයක් තමයි ළමයෝ අපි මේ පොලිතීන් නිවාසයේ ඉදි කරනවා කොහෙද? සෙවන ශාකයට.
දැනගන්න කිසියම් වගාවකට සෙවන ලබා දීමට අපට ඉදි කළ හැකි නැත්නම් වගා කළ හැකි ශාකවලට කියනවා සෙවන ශාක කියලා. උදාහරණ වෙරළු. එහෙම නැත්නම් අපිට ඔය ජෑම් හෙවත් චෙරි ගස් ආදිය දක්වන්න පුළුවන්. දැන් අපි පොලිතීන් නිවාසයේ යම් තැනක ඉදි කරනවා. ඉදි කරපුවම අපට පේනවා මේකට අවුව වැටුනොත් එහෙම ඊටා තද උෂ්ණත්වයක් ඇතුළත ප්‍රතිඵල වෙනවා. ඒක හිත කර නැත්නම් මොකද අපි කරන්නේ? පොලිතීන් නිවාසයේ ඉදි කරනවා කොයි වගේ තැනකද ළමයි? ඊයවට සෙවන ශාක පවතින තත්වයටදී. මේ සෙවන ශාක විදිහට අපිට වෙරළු ශාකය එහෙම නැත්නම් ජෑම් වැනි ශාක දක්වන්න පුළුවන්. එතකොට මේ ඇතිවන සෙවන ශාක මගින් මෙයාට සෙවනක් ඇති කරලා ඇතුළත උෂ්ණත්වය වැඩි වෙන එක වළක්වනවා. ඒකයි සෙවන ශාක ඉදි කිරීම කියලා අපි අදහස් කළේ මෙතන. ඒක මතක තියාගන්න. තව මොනවද අපිට යොදන්න පුළුවන් උපක්‍රම? අපි දක්වලා තියෙනවා ඇතුළතින් හා පිටතින් ජලයේ යෙදීම. මේක ටිකක් වියදම් අධික ක්‍රියාවක්. මේකටත් අපි හදා ගන්නවා අර වගේ නල පද්ධතියක්. හදලා ඒ නලවල කුඩා සිදුරු සකස් කරනවා. සකස් කරලා ඉවර වෙලා වතුර ප්‍රෙෂර් කරලා පීඩනයකට ලක් කරලා මේ නල පද්ධතිය දිගේ යවනවා. එතකොට මොකද වෙන්නේ? ගාලා ජල ස්ප්‍රේ එකක් එනවා. ඇවිල්ලා ඒක මගින් ඇතුළත පරිසරයේ තියෙන තාපය උරා ගන්නවා. ඔබ දන්නව ඇති ළමයි ජලය කියන්නේ හොඳ තාප අවශෝෂකයෙක් වගේ. ඒ නිසා එයාට පුළුවන් මේ පද්ධතිය තුළ ඇතිවන අධික තාප ශක්තිය උරා ගන්න. එතකොට මොකද වෙන්නේ? ඇතුළත උෂ්ණත්වය අඩු වෙනවා. අනික් අතට ඊටා තද සූර්යාලෝකයක් පවතින හිවත් උෂ්ණාධික දිනවල මේ ඇතුලේ ඔයා කිසියම් ගාල ජල විසුරුමක් ලබා දෙනවට අමතරව ඔබට පුළුවන් පිටපැත්තෙත් නල කීපයක් යොදලා මේකට ගාල වතුර ස්ප්‍රේ කරන්න. එතකොට වතුර ස්ප්‍රේ කරපුවාම මේ වතුර වාෂ්ප බවට පත් වෙනවා. වතුර වාෂ්පයක් බවට පත් වෙන්නේ මේ පැලෑටි ගෘහයේ නැත්නම් පොලිතීන් ගෘහයේ අවට තියෙන වායුගෝලයේ තාපය උරාගෙන. පොලිතීන් ගෘහයේ අවට තියෙන වායුගෝලයේ තාපය මේ ජලය මගින් උරාගත්තාම මොකද වෙන්නේ? මේක අවට තියෙන උෂ්ණත්වයත් අඩු වෙනවා. එතකොට මේක ඇතුළත අපට අනවශ්‍ය පරිදි රත් වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම අපට අනවශ්‍ය පරිදි මේක ඇතුළත රත් වෙන එක වළක්වන්න කළ හැකි තව ක්‍රියාවක් තමයි ළමයෝ මෙන්න මේක ගෙබිමට අපි දානවා කොහොඹත්. කොයිඩස් දානවා. මේක ගෙබිමට කොහොඹත් දාපුවාම මොකද වෙන්නේ? දැනගන්න කොහොඹත් කියන්නේ හොඳ තාප අවශෝෂකයෙක්. එයා මගින් මේක ඇතුලේ ඉහළ යන තාප ශක්තිය උරා ගන්නවා. ඉහළ යන තාප ශක්තිය උරා ගත්තාම මොකද වෙන්නේ? ඇතුළත උෂ්ණත්වය අඩු වෙනවා. දැන් අපි කතා කරමින් ඉන්නේ පොලිතීන් නිවාසයේවත් පොලිතීන් ගෘහ ගැන. අපි කිව්වා ලංකාවේ බහුලවම යොදා ගන්න වඩාත් ප්‍රචලිත ශාක ආරක්ෂිත අර්ධ ස්ථිර ශාක ආරක්ෂිත ව්‍යුහය තමයි පොලිතීන් නිවාසයේවත් පොලි ටනල්ස් කියලා. කොහොමද මේක හදලා තිබුණේ? කිසියම් ෆ්‍රේම්වර්ක් එකක් අරගෙන මේක කම්බි වලින් හරි මොනවාෙන් හරි හදපු ස්ක්‍රච්චර් එකක් නැත්නම් සැකිල්ලක් අරගෙන ඒකට අපි විශේෂ පොලිතීන් පටලයක් එලනවා. මේ පොලිතීන් පටලයේ ලක්ෂණයක් තමයි මේකට අපි කියනවා ළමයි UV treated polythene කියලා. ඒක දැනගන්න ළමයි. UV treated polythene කියලායි මේකට කියන්නේ. ඒ කියන්නේ මේ පාරජම්බුල හිවත් අල්ට්‍රා වයලට් වලට ලක් වුණාම මේ පොලිතීන් එකේ තියෙන ಗುಣ හානි වෙනවා. මේක නිකන් කුඩු කුඩු බවට පත් වෙන්න යනවා. අන්න ඒ தત્ත්වයේ වළක්වන්න ප්‍රතිකාර කරපු පොලිතීන් තමයි මේකට යොදාගන්නේ. එහෙම නැතුව මේ යොදා ගන්න පොලිතීන් එක ඇත්තටම කිව්වොත් අල්ට්‍රා වයලට් එකවත් පාරජම්බුල වලට ප්‍රතිරෝධී නැහැ. එහෙම වුණොත් මේකේ බලාපොරොත්තු වෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. මේක හරහා ළමයි දැනගන්න අපි මේ පොලිතීන් නිවාසයක් ගත්තාම පොලි ටනල් එකක් ගත්තාම ළමයි මේ තියෙන පොලි ටනල් එකක් නම් ළමයෝ මේක හරහා
සූර්යාගෙන් නිකුත් වන කෙටි තරංග ආයාමයක් සහිත තරංග හේවත් කෙටි තරංගවලට එන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඇතුලේ රත් වෙන්නේ නැහැ ළමයි. කෙටි තරංගවලට එන්න ඉඩ දෙනවා. ඒකට පරාවර්තනය හෝ නැත්නම් පාරජම්බුල තමයි කෙටි තරංග කියන්නේ. ඒකට බාධා කරන්නේ නැහැ. හැබැයි මෙහෙම ලැබෙන කෙටි තරංග මගින් මේ පොලිතීන් නිවාසය ඇතුළත පරිසරය රත් වෙනවා. ඇතුළත පරිසරය රත් වුනහම මේක තාපයේ මුදා හරිනවා. මේ තාපයේ මුදා හරින්නේ කලින් වගේම දිගු තරංග හා කෙටි තරංග විදිහට. මේ පොලිතීන් පටලයේ පෙර පරිදිම හැසිරීලා කෙටි තරංග වලට යන්න දෙනවා. එයා පාරගම්‍යයි. හැබැයි දිගු තරංග වලට අපාරගම්‍ය වෙනවා. එතකොට මොකද වෙන්නේ? දිගු තරංග වලට පිටතට යන්න විදිහක් නැහැ. එයා ආපහු ක්‍රමානුකූලව මේක ඇතුලේ රැස් වෙනවා. මේ රැස් වෙන දිගු තරංග ශක්තිය මගින් මේක ඇතුලේ ඉතා අධික උෂ්ණත්වයක් ප්‍රතිඵල වෙනවා. ඒ ඇතිවන අධික උෂ්ණත්වය මගින් මේක ඇතුලේ තියෙන වල්පැල, රෝග, පලිබෝධ ආදී පවා අපට මර්ධනය කරගන්න පුළුවන්. මීට අමතරව බීජ ප්‍රරෝහණය හා ශාක කොටස් මුල් අද්දවන්න යෝග්‍ය වැඩි උෂ්ණත්වයකුත් ලබා ගන්න පුළුවන්. ඔය සමහරවිට කොහොබත් එහෙම නැත්නම් වෙනත් රෝපණ මාධ්‍ය වැනි ද්‍රව්‍ය වියලා ගන්නත් පුළුවන් මේක ඇතුලේ ඇතිවන අධික උෂ්ණත්වය මගින්. ඉතින් ඒක තමයි මේ පොලිතීන් ගෘහයක කෙටි ක්‍රියාකාරීත්වය. දැන් බලන්න අපිට කියලා තියෙනවා මේ පොලිතීන් ගෘහ වඩා යෝග්‍ය වෙන්නේ නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල වැනි සිසිල් ප්‍රදේශවලටයි. ඇයි හේතුව? අර අපි කලින් කතා කරපු ආකාරය. පහතරට තෙත් කලාපේ හෝ පහතරට වියලි කලාපේ වගේ උෂ්ණාධික ප්‍රදේශවලට යොදාගත්තාම මේක ඇතුළත වැඩි උෂ්ණත්වයක් ප්‍රතිඵල වෙනවා. එතකොට ඒක දරා ගන්න බැරි තරම් අධික උෂ්ණත්වයක් වෙනවා. ඒ නිසා අපිට කියත හැකි මේක යෝග්‍ය වෙන්නේ සිසිල් ප්‍රදේශවලට බව අපට කියත හැකි උෂ්ණාධික ප්‍රදේශවලදී මොකද වෙන්නේ ළමයි? මේ තුල අධික උෂ්ණත්වයක් ප්‍රතිඵල වෙනවා. මේ තුල අධික උෂ්ණත්වයක් ප්‍රතිඵල වේ. මේක උෂ්ණාධික ප්‍රදේශවලදී මේක ඇතුලේ අධික උෂ්ණත්වයක් ප්‍රතිඵල වෙනවා. හැබැයි සිසිල් ප්‍රදේශවලදී එහෙම වෙන්නේ නැහැ. එතකොට උෂ්ණාධික ප්‍රදේශවලදී අධික උෂ්ණත්වයක් හටගන්න නිසාම මේක උෂ්ණාධික ප්‍රදේශවලට එච්චර ගැළපෙන මෙවලමක් වෙන්නේ නැහැ. දැනගන්න මේක ඇතුලේ අපට තත්ත්ව කීපයක් පාලනය කරන්න පුළුවන්. අර හරිතාගාර ආචරණයට සමාන්තර ක්‍රියාවක් වෙලා උෂ්ණත්වය ඇති වෙනවා. ඒ වගේම ඇතුළත සංවෘතයි, පිටවන ජල වාෂ්ප වලට යන්න දිහාක් නැහැ. ඇතුළත වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවක් ඇති වෙනවා. පොලිතීන් පටලේ මගින් පද්ධතිය වහලා තියෙන්නේ. ඒ නිසා වර්ෂාපතනය මගින් භෝගය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම පොලිතීන් වලින් පද්ධතිය වහලා තියෙන්නේ. සුළං වැනි සාධක වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙනම් දැනගන්න මේ පොලිතීන් නිවාස තුළ අපට අවශ්‍ය විදිහට උෂ්ණත්වය, සාපේක්ෂාර්ථතාව, වර්ෂාපතනය, සුළං. තව එකක් තමයි ළමයෝ රෝග පලිබෝධ හානි. ඒක හරි වැදගත් වෙනවා. තව එකක් තමයි රෝග පලිබෝධ හානි. මේ වගේ රෝග පලිබෝධ හානි වලින් තොරව වගාව හොඳට පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම අපට ශාක් කොටස් මුල් ඇද්දවීමට තමයි මේ පොලිටනල්ස් යොදා ගන්න. මේක යොදාගෙන අපිට පුළුවන් ශාක් කොටස් මුල් අද්දවන්න. කොහොමද ළමයෝ මේ ව්‍යුහ තුල ශාක් කොටස් මුල් අදින්නේ? ළමයි දැනගන්න ශාක් කොටසක් මුල් ඇද්දවීමට අවශ්‍ය වන තත්වයන් දෙකක් තියෙනවා.
එකක් තමයි වැඩි උෂ්ණත්වය අවශ්‍ය වෙනවා ශාක කොටස් මුල් අදින්න. අනික තමයි ළමයෝ වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාව. වැඩි උෂ්ණත්වයේ වගේම වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාව ශාක කොටස් මුල් ඇද්දවීමට යෝග්‍ය වෙනවා. අපිට මේ පොලිතීන් නිවාස තුල මේ විදිහට වැඩි උෂ්ණත්වයක් හා සාපේක්ෂ ආර්ද්‍රතාවක් ප්‍රතිඵල කරගන්න පුළුවන්. මීට අමතරව මේ පොලිතීන් නිවාස යොදා ගන්නවා ළමයි හයිඩ්‍රොපොනික්ස් සෙවත් ද්‍රව වගා ඒකක පවත්වාගෙන යන්න. ඒ වගේම වගාවේ තියෙන රෝග පලිබෝධ හානි පාලනය කරන්න. මොකද මේක අවහලන තියෙන පොලිතීන් පටලවලින්. ඒ වගේම වගාව වර්ෂාවෙන්, ඒ වගේම සුළඟින් ආරක්ෂා කරගන්න යොදා ගන්න පුළුවන්. දැන් මේ ද්‍රව වගාව කියලා කියන්නේ වෙනම කතාවක්. ද්‍රව වගා ඒකකයක් අපිට එලිමහන යොදන්නත් පුළුවන්. කැමති නම් මේ වගේ අපිට පුළුවන් මේ පද්ධතිය ඇතුලේ දාන්න. මේක ඇතුලේ දාපුවාම දැන් ඔය ද්‍රව වගා ඒකකයක් හරිගස්සපුවාම ඇති වෙන්න පුළුවන් ප්‍රධානම ගැටලුවක් තමයි මේකට අධිකව රෝග පලිබෝධ හානි ඇදිලා එනවා. නමුත් අපි මේක ඇති කරලා තියෙන ළමයි මේ වගේ පොලිතීන් ගෘහයක් තුල නම් එහෙම අසීමිතව රෝග පලිබෝධ හානි එන්න විදිහක් නැහැ. ඇයි මේක සංවෘත පද්ධතියක් නේ. ඉතින් ඒ නිසා බහුලව මේ ද්‍රව වගා ඒකකේ ප්‍රධාන ගැටලුවක් තමයි රෝග පලිබෝධ හානි ඇති වෙනවා. ඒගොල්ලන්ගෙන් තොරව ද්‍රව වගාව පවත්වාගෙන යන්න අපට පුළුවන් ඒවා මේ විදිහට පොලිතීන් නිවාස තුල දාන්න. රෝග පලිබෝධ හානි පාලනය කරන්න, වගාව වර්ෂාවෙන් ආරක්ෂා කරන්න, සුළඟින් ආරක්ෂා කරන්න යොදා ගන්නවා. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. කාලයේ ගත වෙනවත් එක්කම අධික සූර්යාලෝකයට ලක් වෙනවා. එහෙම නැත්නම් ඇල්ගි දිලීර ආදී වැවෙනවා. ඒ මගින් මොකද වෙන්නේ? මේ පොලිතීන් වල ගුණ හානි වෙනවා. පොලිතීන් එක නිකන් පිච්චිලා වගේ සුදු පාට වෙලා යනවා. එතකොට එහා පැත්ත මෙහා පැත්ත පේන්නේ නැහැ. සමහර වෙලාවට ඒක උණු වෙලා වගේ ශක්තිමත් බව අඩු වෙනවා. සමහර අවස්ථාවලදී අතින් අල්ලපුවාම කුඩු වෙලා යන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? මේ පොලිතීන් එක වියෝජනය වෙලා ඉවරයි. නැත්තම් බිඳ වැටලා ඉවත් විනාශ වෙලා ඉවරයි. ඉරිලා ගිහින් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට අපට සිද්ධ වෙනවා මේකට අලුතින් පොලිතීන් යොදන්න. දැනගන්න මේ අනුව අපි සෑම වසර 4කට වරක්වත් පොලිතීන් අලුත් කළ යුතු වෙනවා. සෑම වසර 4කට වරක්වත් පොලිතීන් අලුත් කරන්න වෙනවා. එහෙම නැත්නම් මේ පද්ධතිය අසාර්ථකයි. ඔය අපි කතා කළේ පොලිතීන් උමං නැත්නම් පොලිතීන් නිවාස පිළිබඳවයි. ඉතින් ළමයි මේ හන්දා අපිට ඔය එකම පොලිතීන් එක දිගටම තියාගෙන ඉන්න බෑ. අපි සෑම අවුරුදු 4කට සැරයක්වත් පොලිතීන් අයින් කරන්න ඕනේ. හැබැයි ඉතින් ළමයෝ මේකට පොඩි චෝදනාවක් තියෙනවා. සමහරු කෑ ගහනවා මෙහෙම අයින් කරන පොලිතීන් පරිසරයට මුදා හැරියම මොකද වෙන්නේ? පරිසරය අපවිත්‍ර වෙනවායි කියලා. ඒක ඉතින් වෙනම කතන්දරයක්. ඒක වෙනම ඇඩ්‍රස් කළ යුතු මාතෘකාවක් වෙනවා. කෙසේ හෝ වේවා වසර 4කටවත් වතාවක් මේ යොදා ගන්නා පොලිතීන් අලුත් කළ යුතු වෙනවා. දැනගන්න අපිට මේ යොදා ගන්න ව්‍යුහ තුල ඊතා පුළුල් පරාසයක ශාක වර්ග වගා කරන්න පුළුවන්. මොන වගේ ශාකද ළමයි? විවිධ මල් වර්ග, ස්ට්‍රෝබෙරි, එහෙම නැත්නම් බෙල් පෙපර් කියලා තියෙනවා මාළු මිරිස් වර්ගයක්. ඒක එහෙම නැත්නම් තක්කාලි වර්ග, සලාද මේ වගේ පුළුල් පරාසයක ශාක වගා කරන්න පුළුවන්. අනික තමයි දැනගන්න ශීත ප්‍රදේශවල මම ඔය කියන්නේ බදුල්ල, බණ්ඩාරවිල, නුවරඑළිය වගේ පැතිවල නම් මේක යොදා ගන්නවා නම් ළමයි ඔයාට පුළුවන් වෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක 35ක වගේ හොඳ උෂ්ණත්වයක් තියාගන්න 80%ක පමණ සාපේක්ෂ ආර්ද්‍රතාවක් තියාගන්න. එතකොට මේ වගේ තත්වයක් තියාගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. නමුත් වෙලා තියෙන්නේ සමහර වෙලාවට මේවා ඇතුළත මීටත් වඩා වැඩි උෂ්ණත්ව තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අපිට විශේෂයෙන් කතා කරන්න පුළුවන් මේ පොලිතීන් නිවාසවල තියෙන වාසි පිළිබඳව. එක වාසියක් තමයි ළමයෝ මේවට යන වියදම ගත්තොත් අර හරිතාගාර වලට විතරම වියදම් වෙන්නේ නැහැ. අපි ඊළඟට සලකා බැලිය යුතු ස්ථිර ශාක ප්‍රචාරක ව්‍යුහය යටතේ හමු වන ව්‍යුහයක් තමයි හරිතාගාර. ඒවා හදන්න තරම් මේකට වැඩි වියදමක් යන්නේ නැහැ. ළමයි මේක හදන්න ගියාම අපට
කළු ගල් අවශ්‍ය වෙනවා, බ්ලොක් ගල් අවශ්‍ය වෙනවා, ඇස්බෙස්ටස් මොනවද මේ ගැල්වනයිස් බම්බු අවශ්‍ය වෙනවා, කොන්ඩියුට් බට අවශ්‍ය වෙනවා, ඒ වගේම අර විශේෂ පොලිතින් එක අවශ්‍ය වෙනවා. UV treated නැත්නම් පාර ජම්බුල මගින් ගුණහානි නොවන පොලිතින් එක අවශ්‍ය වෙනවා. ඒ වගේම සිමෙන්ති අවශ්‍ය වෙනවා, මෙටල් ගල් අවශ්‍ය වෙනවා, වැලි අවශ්‍ය වෙනවා, විදුලි බුබුලු අවශ්‍ය වෙනවා, වයර් අවශ්‍ය වෙනවා. මේක හදන්න ඇතුලේ ලෑලි වලින් පොඩි වේදිකා වගේ හදන්න ඕනේ. මොකද මේක ඇතුලේ ළමයෝ අපිට තියන්න එපා. මල් පෝච්චි ආදී ඒවා අවශ්‍ය වෙනවා. දොරවල් හදන්න දැව අවශ්‍ය වෙනවා. ලොක් අවශ්‍ය වෙනවා. ඔය වගේ අවශ්‍යතා කීපයක් තියෙනවා. හැබැයි මේ මොනවා ගත්තත් ළමයි මේකට යන වියදම හරිතාගාර වලට යන වියදම තරම්ම සැර නැහැ. ඒකයි මේ කියලා තියෙන්නේ. අනික තමයි මේවා ඇතුලේ ළමයි පැල රාශියක් අපිට එක විදිහට නඩත්තු කරන්න පුළුවන්. නැත්තම් මේ ප්‍රමාණයෙන් කුඩා පැල පමණ එහෙම කතාවක් නැහැ. ඔබට අවශ්‍ය නම් ටිකක් විශාල විදිහට මේක හදලා මේක ඇතුලේ විවිධ පැල වර්ග නඩත්තු කරන්න පුළුවන්. ඒ වගේම මේක ඇතුලේ වැඩි උෂ්ණත්වයක් ඇති වෙනවා. අපි කිව්වේ ඉතින් ඒක තමයි සමහර වෙලාවට මේ සීමාව ඉක්මවා යන්නේ. මේ ඇතිවන වැඩි උෂ්ණත්වයේ මගින් අපට පුළුවන් ශාක කොටස් මුල් අද්දවන්න. ඒ වගේම මල් පිපීම හෙවත් පුෂ්පීකරණයට, ශාකවල වර්ධනය, අස්වනු ආදිය පාලනය කරන්න මේක යොදා ගන්න පුළුවන්. අනික තමයි මේවා යොදාගත්තාම මේවා සංවෘත ව්‍යුහ නිසා. මේවා සංවෘත ව්‍යුහ නිසා, වහලා තියෙන ව්‍යුහ නිසා අපිට මේ ව්‍යුහ ඇතුළත රෝග හා පලිබෝධ හානි පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ව්‍යුහ හදාගත්තාම අපිට මේකට කෘෂි රසායන භාවිතය අවම නිසා මේ වගේ ව්‍යුහයක් භාවිතා කරද්දී ළමයි ගොඩක් කිමිකල්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට කියත හැකි ළමයි කෘෂි රසායන භාවිතය අවමයි කියලා. කෘෂි රසායන භාවිතය අවම හන්දා මේ රෝග හා පලිබෝධ පාලනය කරන්න, මර්ධනය කරන්න, ඒගොල්ලන්ට මැඩ පවත්වන්න යන කොස්ට් එකත් ගොඩක් අඩුයි. ඉබේම පොලිතින් පටලේ මගින් තමයි මේ රෝග පලිබෝධ කාරක ඇතුල් වෙන එකත් කන්ට්‍රෝල් කරලා තියාගන්නේ. ඒ වගේම ළමයෝ අපට පුළුවන් මේක ඇතුලේ වැඩි උෂ්ණත්වයක් ඇති කරගෙන අවාරයේ පවා බෝගාසුණු ලබා ගන්න. මොකද අපි දන්නවා ශාකවල වර්ධනය, විකසනය, අස්වනු හට ගැනීම ආදියට පරිසර උෂ්ණත්වය බලපානවා. අපට පුළුවන් මේක ඇතුළත යාන්ත්‍රණයන් යොදාගෙන වැඩි උෂ්ණත්වයක් ඇති කරන්න. අපට පුළුවන් මේක ඇතුළත වැඩි උෂ්ණත්වයක් ඇති කිරීම තුලින් ළමයි අවාරයේ පවා බෝගාසුණු ලබා ගන්න. ඒ කියන්නේ කන්නේන් බැහැර සීසන් එකකින් බැහැර බෝගාසුන් ලබා ගන්න පුළුවන්. එතකොට ඒවා වෙළඳපොළට යවලා වැඩි ආදායම් ලබා ගන්නත් පුළුවන්. අනික් අතට පටක රෝපණය මගින් ලබා ගන්න කුඩා පැල තියෙනවා. ඒවා අපිට එලිමහන් පරිසරවල හදන්න අමාරුයි. එකක් තමයි ජලහානි, ඒ වගේම එලිමහනේ තියෙන සමහර රෝග පලිබෝධ හානි මේ පටක රෝපණයෙන් නිපද වූ පැලවලට හානි කරන්න පුළුවන්. මොකද අපි ප්‍රධාන වශයෙන්ම ළමයි ඔය ක්ෂුද්‍ර ප්‍රචාරණය වගේ ක්‍රමයක් යොදාගන්නේ රෝග පලිබෝධ හානියෙන් තොර පැල නිපදවා ගන්නනේ. ඉතින් පටක රෝපණයේදී අධික වෙහෙසක් දරලා අපි රෝග පලිබෝධ හානියෙන් තොර පැල නිෂ්පාදනය කළා. ඒවා එලිමහනට නිරාවරණය වුණොත් රෝග පලිබෝධ හානි තමයි ඇතුල් වෙන්නේ. එහෙම වුණොත් අපේ වෑයම නිෂ්ඵල වෙනවා. මෙන්න මේ தત્ත්වය වළක්වන්න මොකද අපි කරන්නේ? බහුලව මේ පොලිතීන් නිවාස යොදා ගන්නවා. ඒතකොට අපිට ඒවා යොදාගෙන මේ පටක රෝපණය මගින් නිපද වූ පැල දැඩි කරන්න, හાર્ඩ් කරගන්න පුළුවන් වෙනවා. හැබැයි පොලිතීන් නිවාසවල අවාසි තියෙනවා. ප්‍රධානම අවාසියක් තමයි මේ මගින් කාලීනව බැහැර කරන පොලිතීන් වලින් පරිසරය දූෂණය වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පොලිතීන් කියන්නේ පරිසරයේදී දි รา පත් වෙන්නේ නැති ද්‍රව්‍යයක්. ඉතින් ඒකට එක හේතුවක් වෙලා තියෙන්නේ වසර 4කටවත් වරක් පොලිතීන් බැහැර කළ යුතු වෙනවා. එතකොට මේ සඳහා අපිට අධික වියදමක් දරන්න වෙනවා.
අනික තමයි මේක ඇතුළත වළක්වන්න බැරි විදිහට අධික උෂ්ණත්වයක් ප්‍රතිඵල වෙනවා. මේ ඇති වුණ අධික උෂ්ණත්වය නිසා අපට කියන්න සිද්ධ වෙනවා මේක ළමයෝ පහත රට කලාපවල ඒ වගේම මැද රට කලාපවල භාවිතය සීමිත වෙනවා. ඇයි මේ කලාප තුල ඇතිවන අධික උෂ්ණත්වය නිසා. එහෙම අපිට දිගටම භාවිතා කරන්න බෑ මේ මැද රට හා පහත රට කලාපවල උෂ්ණත්වය නිසා. අනික තමයි මේ පොලිතීන් වරින් වර මාරු කරන්නට වෙනවා. වියදමක් යනවා වගේම මේ සඳහා අමතර ශ්‍රමයක් වැය වෙනවා. අනික තමයි මේ වගේ ව්‍යුහයක් ඉදිකරන්න විශාල ප්‍රාග්ධනයක් තමයි වැය වෙන්නේ. කොච්චර අධික ප්‍රාග්ධනයක් යනවද කිව්වොත් සුළු පරිමාණ ගොවීන්ට මේවා භාවිතා කරන්න අමාරුයි. මොකද පොලිතීන් වල එහෙම නැත්නම් මේ ගොඩනැගිලි ද්‍රව්‍ය වල එහෙම නැත්නම් අනිකුත් ව්‍යුහ වලට අවශ්‍ය උපකරණ වලට ලොකු ගාණක් යනවා. ළමයි අනික තමයි මේ පොලිතීන් නිවාසයක් කියන්නේ මේ එහා මෙහා ගෙනියන්න පුළුවන් එකක් නෙමෙයි. යම් තැනක ස්ථිරව සවි කරන ව්‍යුහයක්. ඒක කොහේ හරි තැනක ෆිට කළාට පස්සේ අපිට ඒක එහාට මෙහාට අරගෙන යන්න බෑ. ඒ නිසා යම් තැනක් හොඳට කල්පනා කරලා තමයි මේක ඩිසයින් කරලා හයි කරන්නේ. ඊට පස්සේ මේක වැඩක් වුනේ නැත්තම් ලොකු ප්‍රශ්නයක්. අපිට පුද්ගලිකව දන්නවා මේ ඔය පහත රට මැද රට කලාපවල විශේෂයෙන්ම ඔය අතරමැදි කලාපයේ මේ වගේ ව්‍යුහ හදලා ගොඩාක් භාවිතයට ගත නොහැකිව අයින් කරලා තියෙනවා. මොකද ඇතිවන අධික උෂ්ණත්වය නිසා. වයම් පළාත් සමහර පැතිවල මේව හදලා ටික කාලයක් ගියාම අර ඒ පැත්තේ තියෙන බිස්නස් එකක් කොහොමවත් වේලන එක ඒකට පාවිච්චි කරනවා. මොකද මේක එතනින් එහා යොදා ගන්න අමාරු වෙනවා. අනික තමයි මේක හදන්න ගියාම සැලකිය යුතු මට්ටමේ වියදමක් යනවා. cost of construction ඉදිකිරීමේ වියදමක් තියෙනවා සැලකිය යුතු මට්ටමේ. ඉතින් ඒ නිසා මේ වගේ ව්‍යුහයක් හදාගන්න ලොකු ගාණක් යනවා. ඒ යන ගාණ මේකේ භෝග වගා කරලා අපිට සමහර වෙලාවට පියව ගන්න බැරි වෙනවා. මොකද භෝග වගා කරන්න ලොකු මුදලක් ගියොත් අපිට මේක ඇතුලේ ලොකු වියදමක් තරලා හදලා අපිට ඒක පියව ගන්න අමාරු වෙනවා. අපි ඔය කතා කර ඉන්නේ ළමයි අපිට හමුවන පොලිතීන් ගෘහ පිළිබඳව මේ තියෙන්නේ ඒ වගේ පොලිතීන් ගෘහයක හමුවන සැකිල්ලක රූපයක් කියලා කිව්වත් මේක නිවැරදි වෙනවා. මේ තියෙන නිබඳු ව්‍යුහයක සැකිල්ලක රූපයක් ස්ට්‍රක්චර් එකක්. එහෙම නැත්නම් සැකිල්ල සහිතව තමයි මේක දක්වලා තියෙන්නේ. ඔබට පේනවා ඇති මේකේ තියෙනවා විශේෂයෙන්ම කවුළු තියලා තියෙනවා. මේ වා කවුළු මේ කවුළු වලට නෙට්ස් ගහන්න ඕන නැත්නම් මේ වහරහා කෘමීන් ඇතුල් වෙනවා. දොරටුවක් තියලා තියෙනවා. ප්‍රධාන දොරක් තියෙනවා. ඉතින් ඒව හරහා වායු හුවමාරුව සිද්ධ වෙන්න ඔබට අවශ්‍ය නම් දැල් ගහන්න පුළුවන්. මේක නිකම්ම අපි හිස්ව තියන්නේ නැහැ. අපි කතා කළේ මේ දක්වාම ළමයි අපිට හමුවන එක ව්‍යුහයක් පිළිබඳව නැත්නම් අපි කතා කළා తాවකාලික ශාක ආරක්ෂිත ව්‍යුහ ගැන. ඒ වගේම අපි කතා කර හිටියේ අර්ධ ස්ථිර ශාක ආරක්ෂිත ව්‍යුහ ගැන. ඒ අර්ථයේ ලක්ෂණය වෙලා තිබුණේ මේ අර්ධ ස්ථිර ව්‍යුහ තුල ශාක ප්‍රචාරණය කර ගන්නවට අමතරව යම් සීමිත කාලයක් තුළ රඳවා ගන්නවා. දිගටම නෙවෙයි. එතනින් පස්සේ අපි මේක ව්‍යුහයෙන් එළියට දානවා. ඒ නිසා මේකේ කල්පවැත්ම, ශක්තිමත් බව, ඒ වගේම වියදම, ඒ වගේම ශාක රඳවා ගන්න කාලය මධ්‍යස්ථ වෙනවා. මේ වගේ අර්ධ ස්ථිර ශාක ප්‍රචාරක ව්‍යුහ දෙකක්, ශාක ආරක්ෂිත ව්‍යුහ දෙකක් හම්බ වුණා. එකක් තමයි පොලිතීන් නිවාසය. අපි මේ කතා කළේ පොලිතීන් නිවාසය ගැනයි. අපි ඊළඟ පරිච්ඡේදයේදී එහෙමනම් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කවුරු ගැනද? ලැත් නිවාස කියන අර්ධ ස්ථිර ශාක ආරක්ෂිත ව්‍යුහය ගැන. එහෙනම් දරුවනේ අපි ඒක ඊළඟ පරිච්ඡේදයේදී කතා කරමු.